ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් සමග දැන් අපි සූදානම් වන්නේ ඉංජිනේරු තාක්ෂණයේදී විෂය යටතේ තවත් එක් පාඩමක් සාකච්ඡා කරන්න. 13 ශ්‍රේණිය දෙවැනි ඒකකයේ වන විදුලි ජවයේ උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ භාවිතය කියන මාතෘකාව තමයි පුතේ අද දවසේ අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. එම මාතෘකාව යටතේ මීට පෙර දිනයකදී අපි විදුලි ජවයේ උත්පාදනය කියන නිපුණතා මට්ටමට අදාළ කරුණු සාකච්ඡා කරා. අපි අද දවසේ සාකච්ඡා කරන්නේ දෙවනි නිපුණතා මට්ටම. අපි බලමු දෙවන නිපුණතා මට්ටම මොකක්ද කියන එක. ශ්‍රී ලංකාවේ විදුලි බලයේ සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම යාන්ත්‍රණය පැහැදිලි කර ගැනීම සඳහා අපි බලමු මේ යටතේ ආවරණය කරන විශේෂ සන්දාරයට අදාළ කරුණු මොනවද කියලා. ඔබට දැන් තිරයේ දිස් වෙනවා විදුලි බලාගාරය, ජාල උපපොළ, පාරිභෝගිකයා ලෙස ආදි වශයෙන් වර්ගීකරණයක් වෙන් කිරීමක් කර තිබෙනවා මෙම මූලික සාකච්ඡාව සඳහා අවශ්‍ය කරුණු වෙන් කර ගැනීම සඳහා. ඒ අර්ථය පුතේ විදුලි බලාගාරයක සිට ජාල උපපොළ දක්වා විදුලිය සම්ප්‍රේෂණය කිරීම මාතෘකාවට අදාළ කොටසක් වෙනවා. ඒ වගේම ජාල උපපොළේ සිට පාරිභෝගිකයා දක්වා විදුලි බලය රැගෙන යාම බෙදා හැරීම විදිහට අපි හඳුන්වනවා. අන්න ඒ කාරණාවට අදාළ කොටසක් අපිට සාකච්ඡා කරන්න තිබෙනවා. මේ අනුව විදුලි බලාගාරයක සිට ජාල උපපොළ දක්වා විදුලිය සම්ප්‍රේෂණය කිරීමට අදාළ උපාංග සහිත රැහැන් සහිත සියලු කොටස් ටික අපි සම්ප්‍රේෂණ ජාලය විදිහට හඳුන්වනවා. ඒ වගේම ජාල උපපොළේ සිට පාරිභෝගිකයා දක්වා විදුලිය රැගෙන යාමේදී තිබෙන සියලු උපාංග සහ එකලස් කරන කොටස් සියල්ල බෙදා හැරීම් ජාලය විදිහට අපි හඳුන්වනවා. මෙන්න මේ බෙදා හැරීම් ජාලය සහ සම්ප්‍රේෂණ ජාලය කියන කොටස් දෙකෙහි එකතුව තමයි අපි ජාතික විදුලි බල ජාලය විදිහට හඳුන්වන්නේ. විදුලි බලාගාරය, ජාල උපපොළ, පාරිභෝගිකයා කියන මෙන්න මේ කොටස් තුනෙහි සම්බන්ධතාවය ඔබට ඊළඟට මම තිරේ ඔබට දකින්නට සලස්වන රූපරාමයෙන් හොඳට තහවුරු වෙයි. ඒ වගේම පැහැදිලි වෙයි. ඔබට තිරේ දිස් වෙනවා මේ වෙන විට විදුලි බලාගාරයේ සිට විදුලිය ගමන් ගන්න ආකාරය රූපරාමු වල දකින්නට ලැබෙනවා. විදුලිය සම්ප්‍රේෂණය කරන රැහැන් තිබෙනවා. ඒ වගේම සම්ප්‍රේෂණ රැහැන් අතරමැද තවත් උපාංග කීපයක් තිබෙනවා. අවසානයේ විදුලි බලය නිවෙස් කරා සම්ප්‍රේෂණය කර බෙදා හරිනවා. මෙන්න මේ පිළිබඳව තමයි අපි උතර සාකච්ඡා කරන්නේ මින් ඉදිරියට. මෙන්න මෙතනදී විදුලිය සම්ප්‍රේෂණය කිරීම සඳහා දායක වන පරිණාමක දෙකක් දක්නට ලැබෙනවා. ඔය කුළුණට දෙපසින් අපට දකින්න ලැබෙනවා පරිණාමක දෙකක්. මේ පරිණාමක තිබෙන ස්ථාන අපි හඳුන්වනවා උපපොළක්, සබ්ස්ටේෂන් එකක් කියලා. අපි මින් ඉදිරියට සාකච්ඡා කරමු අන්නේ උපපොළවල් වලට අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම විශේෂ නිර්දේශයට අදාළව. මෙන්න මේ කාරණාව සාකච්ඡා කරන්න ආරම්භ කරද්දී මා ඔබට මින් පෙර දවසකදී පැහැදිලි කරනු ලැබූ සයිනාකාර තරංගයක්, ඒ වගේම විදුලි ජවය උත්පාදනය කරන මූලික සැකැස්මක් ඔතන දක්නට ලැබෙනවා. මෙන්න මේ රූපරාමයේ සයිනාකාර තරංගය පිළිබඳව අපි මේ මොහොතේදී තවදුරටත් සාකච්ඡා කළ යුතුයි සම්ප්‍රේෂණය කරන විදුලි බලයේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා. අපි බලමු මේ සයිනාකාර තරංගේ තව ටිකක් විශාල කරලා මීට අදාළ කරුණු කාරණා මොනවද කියන එක. ඔබට දැන් තිරයේ දිස් වෙනවා සයිනාකාර තරංගයක්. මේ සයිනාකාර තරංගයේ උච්චම වෝල්ටීයතාවයක් එහෙම නැත්නම් උච්චම ධාරාවක් ඇති කරන අවස්ථාවන් දෙකක් තිබෙනවා. පුතේ විදුලි ජවය උත්පාදනය කරන්නේ ජලයෙන්. දැන් ජලය ගලාගෙන යන නලයකුත් මම ඔබට පෙන්වනවා තිරේ ඒ පිළිබඳව ඔබට දකින්නට ලැබෙනවා. ඊට පුතේ මේ උපරිම විදුලි ධාරාවක් උත්පාදනය කරන කාල අවස්ථාවන් දෙක මම මෙන්න මේ විදිහට වෙන් කළොත් පුතේ මෙතනදී ඔබට දකින්න ලැබෙනවා කාලයට සාපේක්ෂව ගලා යන ජලයට සාපේක්ෂව උත්පාදනය වන විදුලි බලයේ උපරිම කාර්යක්ෂමතාවයක් තිබෙන අවස්ථාවන් දෙකයි තියෙන්නේ. දැන් මෙතනදී පුතේ කාර්යක්ෂමතාවය අඩුයි. මෙන්න මේ නිසා කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා අපි මොකද්ද කරන්නේ? අපි බලමු ඒ කාරණාව. තිරේ ඔබට දකින්නට ලැබෙනවා එක් සන්නායක පුඩුවක්. එක් සන්නායක පුඩුවක් මගින් ප්‍රත්‍යාවර්ත විදුලි ජවයක් උත්පාදනය කරන ආකාරය. එතනදී ස්ථිර චුම්බකයක් භ්‍රමණය වෙන බව ඔබට තිරේ දක්නට ලැබෙනවා. පුතේ අපි මෙන්න මේ සන්නායක පුඩුවට අංශක 120ක ආනතියකින් යුතුව තවත් සන්නායක පුඩුවක් ඇතුල් කරනවා. ඔබට දැන් තිරේ දකින්නට ලැබෙනවා කහ පාට වර්ණයෙන් යුතුව තවත් සන්නායක පුඩුවකින් විදුලිය ජනනය වන ආකාරය. පුතේ මෙන්න මෙතනදී ජනනය වන විදුලි බලයේ මුල් ජනනය වූ විදුලි ධාරාවට සාපේක්ෂව කෝණික අගය අංශක 120කින් වෙනස් බව ඔබ අවබෝධ කරගත යුතුයි. ඊළඟට මම තවත් සන්නායක පුඩුවක් ඇතුල් කර තිබෙනවා මේ අභ්‍යන්තරයටම. ඒතකොට පුතේ මෙතනදී සන්නායක පුඩු 3කින් විදුලි ජවය උත්පාදනය වෙනවා. ඒතර මෙන්න මේ උත්පාදනය වන විදුලි ජවය පිළිබඳව තව දුරටත් හොඳින් අවබෝධ කර ගැනීමට අපි ඊළඟ රූපරාමුව වෙත යමු. තිරයේ ඔබට දැන් දකින්නට ලැබෙනවා එක් සන්නායක පුඩුවක් මගින් පමණක් විදුලි ජවය උත්පාදනය කරපු අවස්ථාවක්. ඒක A කියලා හඳුන්වලා තිබෙනවා. ඒ වගේම රතු පාට වර්ණයෙන් ඔබට දක්වා තිබෙනවා. ඒතර ඊළඟ සන්නායක පුඩුවෙන් විදුලි ජවය උත්පාදනය කරන අවස්ථාවේදී
ඔබට දකින්නට ලැබෙනවා අංශක 120ක කෝණික වෙනසකින් යුතුව තමයි ඒ විදුලි ජවය උත්පාදනය වීම ආරම්භ වී තිබෙන්නේ. ඒතර පුතේ ඊළඟ සන්නායක පුඩුව අපි ඒකත් බලමු. ඔබට තිරේ දකින්න ලැබෙනවා නිල් පාටින්. ඒතර මෙන්න මේ සන්නායක පුඩුව මගින් ඒ කියන්නේ නිල් පාටින් ඔබට තරංගයක් විදිහට දකින්න ලැබෙන්නේ තුන්වෙනි සන්නායක පුඩුවෙන් විදුලි ජවය උත්පාදනය වන ආකාරය. ඒතර පුතේ මෙන්න මෙතනදී විදුලි ජවය උත්පාදනය වන ආකාරය ක්‍රමානුකූලව කාලයත් සමග ප්‍රස්ථාරයක සටහන් කරාම ඔබට ඔන්න ඔය වගේ රූපයක් දකින්නට පුළුවන්. ඒතර මෙන්න මේකෙන් එක් තරංග ආයාමයක් සඳහා පමණක් අපි විදුලි ජවය උත්පාදනය වීම විමසා බැලුවොත් එහෙම ඔබට දකින්නට ලැබෙනවා තිරයේ තව සුළු මොහොතකින් A B C කියන සන්නායක පුඩු වලින් උත්පාදනය වන විදුලි ජවයේ තරංගය එකිනෙකට අංශක 120 බැගින් පමා වෙලා තමයි උත්පාදනය වෙන්නේ. නමුත් හැබැයි මෙන්න මේ එක් තරංග ආයාමයක කාලයක තුල විදුලි ජවය උත්පාදනය වීමේ උපරිම අවස්ථාවන් කීයක් තිබෙනවද? විදුලි ජවය උත්පාදනය කිරීම සඳහා ජලය ගලා යන නලයක් මම ඔතනට ආදේශ කර උපමාවක් විදිහට පෙන්눔 කරනවා. ඔන්න දැන් ජලය ගලාගෙන යනවා යම්කිසි කාලයක් තුල. එක් තත්පරයක ඔබට හිතන්න පුළුවන්. මෙන්න මේ කාලය තුලදී ඔබට දැන් තිරේ දකින්න ලැබෙනවා කහ පාට වර්ණයෙන් යුතුව යම්කිසි කාලයක් තුල විදුලි ජවය උත්පාදනය වීම. ඊළඟට ඔබට දකින්න ලැබෙන රතු පාට ඊළඟ තරංගයේ විදුලි ජවය උත්පාදනය වෙන අවස්ථාව උපරිම විදුලි ජවය. ඊළඟට නැවත ඔබට දකින්න ලැබෙනවා නිල් පාට තරංගයට අදාළ උපරිම විදුලි ජවය උත්පාදනය වීමක්. ඒ ආදී වශයෙන් අපි සලකනු කරොත් එහෙම මෙම තරංග ආයාමයක කාලය තුලදී උපරිම විදුලි ජවයක් උත්පාදනය වීම කලින් අවස්ථාවට වඩා කලින් එකලා තරංගයක් සහිත විදුලි ජවය උත්පාදනය කිරීමේ අවස්ථාවට වඩා වැඩි බව ඔබට දකින්නට ලැබෙනවා. ඒතර මෙතනදී කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම සඳහා මේ තෙකලා විදුලි ජවය උත්පාදනය කරනවා කියන කාරණාව ඔබ අවබෝධ කරගත යුතුයි. ඒතර පුතේ මෙන්න මේ තෙකලා ජවය උත්පාදනය කරන දඟර තුනක විදුලිය අපි කොහොමද පිටතට බාහිර පරිපථයට ලබා ගන්නෙ? අපි ඊළඟට යොමු අන්න ඒ කාරණාව පැහැදිලි කරගන්නට. ඔබට දැන් තිරේ දකින්නට ලැබෙනවා ජනන උපපොලක තිබෙන එහෙම නැත්නම් විදුලි ජවය උත්පාදනය කරන විදුලි බලාගාරයක තිබෙන ජනකයක මූලික සැකැස්මට අදාළ දඟර තුනක ත්‍රිමාන පෙනුමක් සහ හරස්කඩ පෙනුමක්. ඒතර මෙන්න මේ මූලික විදුලි බලය උත්පාදනය කරන දඟර තුනෙන් ඔබ දන්නවා කෙරවලවල්. එහෙම නැත්නම් දඟරයේ දෙකලවර පොට 6ක් තිබෙනවා. ඒතර පුතේ මෙන්න මේ පොට 6කින් විදුලි බලය ලබා ගැනීමට ගියොත් අපිට අධික වියදමක් දරන්න වෙනවා සහය අපහසුතාවයකට ලක් වෙන්නට සිද්ධ වෙන කාරණයක්. ඒ නිසා මොකක්ද අපි කරන්නේ? පුතේ ඊළඟට ඔබට තිරේ දකින්නට ලැබෙවි තරු ආකාරයේ කනෙක්ෂන් එක එහෙම නැත්නම් සම්බන්ධතාවය කියන එක අපි ඒකට කියනවා ස්ටාර් කනෙක්ෂන් එකක් කියලා. තිරේ පහළ ප්‍රදේශයේ දැල් ආකාරයේ සම්බන්ධතාවයක් එහෙම නැත්නම් ඩෙල්ටා කනෙක්ෂන් එකක් තිබෙනවා. ඒතර මෙන්න මේ සම්බන්ධතා දෙකෙහි වෙනස ඔබ හොඳින් අඳුනාගත යුතුයි. ඊළඟට අපේ ඉතිරි සාකච්ඡාවට ඔබ ගමන් කරද්දී එහෙම නැත්නම් අපි මේ කරුණු අධ්‍යයනය කරද්දී. හොඳයි. අපි ඊළඟට බලමු ජනන උපවලක සංකේතය මොකක්ද කියන එක. දැන් දකින්නට ලැබෙනවා G අක්ෂරය සටහන් කරලා සංකේතයක් තිබෙනවා. මෙන්න මේ ජනන උපවලක් හඳුන්වන්නේ මින් ඉදිරියට මම G අක්ෂරයේ සහිත වෘත්තයක් තුල තිබෙන ඔවැනි සටහනකින්. ඒතර මින් ඉදිරියට අපි සාකච්ඡා කරද්දී මෙන්න මේ සංකීර්ණ තොරතුරු සංක්ෂිප්ත කරන්න පාවිච්චි කරන සංකේත ඔබ හොඳින් හඳුනාගත යුතුයි. හොඳයි. ඊළඟට අපි බලමු ජනන උපවලකට අදාළව තිබෙන පරිණාමක සහ අනිකුත් තොරතුරු සම්බන්ධව. ජනන උපවලකට අදාළව ගත්තොත් පුතේ විදුලි ජවය උත්පාදනය කිරීමේදී උත්පාදනය කරන වෝල්ටීයතාවයන් අපි හඳුනාගත යුතුයි. ඒතර ඔබට දැන් තිරේ දකින්නට ලැබෙනවා සාමාන්‍යයෙන් අපි විදුලි ජනනය කරන ලබන වෝල්ටීයතාවය වෙන්නේ කිලෝවෝල්ට් 10.5 සිට කිලෝවෝල්ට් 15 දක්වා අගයකදී. ඒතර මෙන්න මේ ජනන උපපොලක අපි උත්පාදනය කරගනු ලබන කිලෝවෝල්ට් 10.5 සිට 15 දක්වා වන අගයන් වලින් අපිට විදුලිය සම්ප්‍රේෂණය කරන්නට පුළුවන්ද? බැහැ. මොකද එතනදී සිදුවෙන ශක්ති හානිය ඉහළයි. මෙන්න මේ නිසා අපි අධිකර පරිණාමක පාවිච්චි කරනවා. මෙන්න මේ අධිකර පරිණාමකයක් සහ පරිණාමකවල ස්වභාවය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ඊළඟට අපි බලමු පරිණාමකයක තොරතුරු. ඒතර දැන් මීට කලින් පාඩමකදීත් අපි පරිණාමක පිළිබඳව ඉගෙනගෙන තිබෙනවා. මම ඔබට නැවතත් මතක් කරනවා. ඔබට තිරේ දිස්වන ආකාරයට පරිණාමකයක ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය ලෙස දඟර දෙකක් දක්නට ලැබෙනවා. ඒතර මේ ප්‍රාථමික දඟරය primary winding කියන එකට අපි අදාළව අක්ෂරය P සඳහන් කරලා තිබෙනවා. ඔබට ඒක තිරේ දකින්නට ලැබෙනවා. ඒ වගේම ද්විතීයික දඟරය secondary winding කියලා කියනවා. ඒතර මෙන්න මේ වචනයට අදාළව S අක්ෂරය සඳහන් කරලා තිබෙනවා. පුතේ ඔබ දන්නවා පරිණාමකයක ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය ද්විතීයිකයේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය සඳහා සහසම්බන්ධයක් එහෙම නැත්නම් සාධකයක් වෙනවා දඟරේ වට ගණන. පරිණාමකයේ ද්විතීයික දඟරේ වට ගණන. එතන පුතේ ද්විතීයික දඟරේ වට ගණන අඩු සහ වැඩි කළොත් මොකද වෙන්නේ? අපි ඊළඟ රූප රාමයෙන් බලමු. ද්විතීයික දඟරයේ වට ගණන අඩු කිරීම සහ වැඩි කිරීම නිසා මොකක්ද වෙන්නේ කියන එක. ඔබට දැන් තිරේ දක්නට ලැබෙනවා දඟරයක වට ගණන වැඩි කිරීම නිසා එහි වෝල්ටීයතාවය ඉහළ යනවා. නැත්නම් ප්‍රස්ථාරිකව නිරූපණය කරනවා
ද්විතීකයේ වට ගණන වැඩි වෙන විට එහි වෝල්ටිතාවය ඉහළ යනවා. පුතේ දැන් අපි ලබා දෙන විදුලි ජවය එහෙම පිටිම පරිණාමණය වෙනවා නම් ප්‍රාථමිකයට ලබා දෙන විදුලි ජවය ද්විතීකෙන් ඒ ප්‍රමාණයෙන්ම අපිට උත්පාදනය කරගන්නට පුළුවන් නම් අපිට විදුලි ජවයට අදාළ සමීකරණය P = VI කියන සමීකරණයට අදාළව ගත්තොත් වෝල්ටීයතාවය ඉහළ යනවා නම් ධාරාව අඩු වෙන්නට ඕන. උදාහරණයක් විදිහට ප්‍රාථමිකයට ලබා දෙන ජවය 10යි නම් වොට් 10යි නම් ද්විතීකෙන් ලැබෙන ජවයත් වොට් 10යි නම් උපකල්පනය කරනවා නම් ප්‍රාථමිකයේදී වෝල්ටීයතාවය වෝල්ට් 5ක් වෙලා ධාරාව ඇම්පියර් 2ක් වෙනවා නම්. ඒතර දෙවරක් 5 10යි. P = VI එකට අදාළව දෙවරක් 5 10යි. ඒතර ද්විතීකයේ වට ගණන වැඩි කරන විට වෝල්ටීයතාවය ඉහළ යනවා නම් අපි තුන් වෝල්ටීයතාවය 10යි කියලා. එහෙනම් පුතේ ධාරාව එකක් වෙන්නට ඕනේ. දැන් මම මේ සංඛ්‍යා සමග ඔබට කරපු පැහැදිලි කිරීමත් එක්ක එහි විලෝමය. එහි අනිත් පැත්තට අර්ථය ගත්තොත් එහෙම වෝල්ටීයතාවය අඩු වෙනවා නම් ධාරාව ඉහළ යන්නට ඕන. මෙන්න මේ කාරණාව අපිට වැදගත් විදුලි ජවය සම්ප්‍රේෂණය කිරීමටත් සහසම්බන්ධයක් මෙහි තිබෙනවා. වෝල්ටීයතාවය ඉහළ යනවා එහෙමනම් ධාරාව අඩු වෙනවා. වෝල්ටීයතාවය පහළ යනවා එහෙමනම් ධාරාව ඉහළ යනවා. අපි පුතේ වෝල්ටීයතාවය ඉහළ නම් වලා යම් කිසි තැනකින් විදුලිය සම්ප්‍රේෂණය කරනවා නම් එහිදී සම්ප්‍රේෂණ රැහැන් වල සිදුවන ශක්ති හානිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වෝල්ටීයතාව බැස්ම අඩු කරගන්නට පුළුවන්. හොඳයි. අපි යමු අන්න ඒ කාරණාව ඊළඟට සාකච්ඡා කරන්නට. වැඩි වෝල්ටීයතාවයකින් විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ වාසි. පුතේ ඔබ දකිනවා සරල රූප සටහනක් විදුලි බලය සැපයීමෙන් විදුලි බල්බයක් දැල් වෙනවා. ඔබ දන්නවා සම්ප්‍රේෂණ රැහැන් වලට අදාළව යම්කිසි ප්‍රතිරෝධයක් තිබෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිරෝධයේ දෙකලවර කිසියම් වෝල්ටීයතාවයක් තිබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සම්ප්‍රේෂණ රැහැන නිසා කිසියම් වෝල්ටීයතාවයක් අඩු වන්නට පුළුවන්. එහෙම අඩු වෙලා ඒ අඩු වුණු ජවය තමයි ඉන් පසුව අපි විදුලිය ලබා ගන්න විදුලිය පරිභෝජනය කරන උපාංගයට ලැබෙන්නේ එහෙමනම්. එතකොට වෝල්ටීයතාවය ඉහළ නැංවීම නිසා සිදුවන එක කාරණයක් තමයි මෙන්න මේ ප්‍රතිරෝධකතාවය නිසා සිදුවන ශක්ති හානිය අවම වෙන එක. ඔබ දන්නවා ශක්ති හානිය මයින්නට පුළුවන් සමීකරණයේ I වර්ගයේ R කියලා ඔබ දන්නවා. මීට කලින් අපි ඒක සාකච්ඡා කරලා තිබෙන කාරණාවක්. ඒතර පුතේ මෙතනදී ධාරාව අඩුයි නම් ප්‍රතිරෝධකතාවය වෙනස් වෙන්නේ නැතිනම් වෝල්ටීයතාවය වැඩි කරලා ශක්තිය සම්ප්‍රේෂණය කරනවා නම් එතන ශක්ති හානිය අඩු වෙන බව ඔබට පැහැදිලි වන්නට උවමනයි. හොඳයි. මේ වැඩි වෝල්ටීයතාවයකින් විදුලිය සම්ප්‍රේෂණය කිරීමෙන් අපිට ලැබෙන එක් වාසියක් ශක්ති හානිය අවම වීම ඒ පමණද? නෑ. ඔබ දන්නවා ඔබගේ මේ කන් යොමුවක් එහෙම නැත්නම් හෙඩ්සෙට් එකක් ඒ වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ඊට කුඩා සිහින් විදුලි රැහැනක් තමයි පාවිච්චි කරන්නේ නැත්නම් වයර් එකක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඔබේ ගෙදරට බල විදුලිය ලබා ගන්නවා නම් එහෙම නැත්නම් අපි කියනවා ලෝඩ් වයර් කියලා. එහි හරස් කඩ වර්ගඵලය වැඩි ලොකු විශාල වයර් එකක්. ඒතර පුතේ දැන් ඊටත් වඩා වැඩි විදුලි ධාරාවක් සම්ප්‍රේෂණය කරන ඊට වඩා විදුලි ශක්තියක් සම්ප්‍රේෂණය කරන රැහැනක් එහෙනම් කොපමණ ප්‍රමාණය විශාල විය යුතුද? නමුත් ඔබ දන්නවා සාමාන්‍ය රැහැන් මහා විශාලත්වයකින් යුතු ප්‍රමාණය ඒවා නෙමෙයි. ඒකට හේතුව තමයි වෝල්ටීයතාවයේ ඉහළ නංවා ධාරාව ඉතා අඩු කර සම්ප්‍රේෂණය කිරීම. ඒ නිසා අපිට වක්‍රව ලැබෙන වාසියක් තමයි වෝල්ටීයතාවය ඉහළ නැංවීම නිසාවෙන් සම්ප්‍රේෂණ රැහැන් වල හරස් කඩ වර්ගඵලය අඩු කරන්න පුළුවන්. තිරය ඔබට දකින්නට ලැබෙනවා අන්න ඒ වාසීන් ටික නැවතත් සටහන් කර තිබෙනවා. පරිණාමකයක් භාවිතයෙන් වෝල්ටීයතාවය වැඩි කිරීමේදී ධාරාව දීට අනුකූලව අඩු වන බැවින් විදුලි සම්ප්‍රේෂණයේදී විභව බැස්ම අඩු වෙනවා. ඒ වගේම සම්ප්‍රේෂණය කරන ධාරාව අඩු වෙනවා. ඒ වගේම අඩු ධාරාවක් සම්ප්‍රේෂණය කරන නිසා රැහැන් වල හරස් කඩ වර්ගඵලය අඩු කරන්න පුළුවන්. ඒ වගේම සම්ප්‍රේෂණය කරන රැහැන් වල වර්ගඵලය අඩු වීම නිසා අපිට වියදම එහෙම නැත්නම් ආර්ථික පැත්තෙන් අපිට වාසියක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි. මෙන්න මේ වාසීන් නිසාවෙන් තමයි අපි එතකොට විදුලිය අධි වෝල්ටීයතාවයකින් යුතුව සම්ප්‍රේෂණය කරන්න කියන එක සංක්ෂිප්තව ඔබ දැනගත යුතුයි. හොඳයි පුතේ. ඊළඟට අපි බලන්නට ඕන සම්ප්‍රේෂණය කරන විදුලි ජවය සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිත කරන අනෙකුත් උපාංග මොනවද කියලා. අන්න ඒ කාරණාව පැහැදිලි කරගන්නට ඒක සරල කරගන්නට මම ඔබට ඊළඟට තිරේ දිස්වන්නට සලස්වනවා විදුලි සම්ප්‍රේෂණය කිරීමට අදාළ තනි කලා සටහනක්. අපි බලමු තනි කලා සටහනක් කියන්නේ මොකක්ද කියලා. තිරේ ඔබට දකින්න ලැබෙනවා තනි රේඛා සටහනක්. මේක අපි එකින් එක සාකච්ඡා කරන්න පටන් ගන්නවා නම් මින් පෙර සාකච්ඡා කරපු ස්ථානයේ ඉඳන් අපි ගමන් කළ යුතු වෙනවා. පුතේ ඔතන තිබෙනවා තනි රේඛා සටහන ආරම්භ කරන තැන G නැමැති අක්ෂරයක්. එතකොට G නැමැති අක්ෂරයට අදාළව මොකක්ද කියවෙන්නේ කියන එක ඔබ මේ වෙනකොටත් දන්නවා.
ඒතර විදුලි ජනන උපපොලක් විදුලි ජනනය කරන ජනකයක් එතනින් අදහස් වෙන බව මම ඊට පෙර සඳහන් කරා. ඊළඟට 11යි kV ඊට පස්සේ 132යි kV A සහ B ලෙස අක්ෂර දෙකක් තිබෙනවා. මේ අක්ෂර දෙක මැද්දේ ඔබ වෙන් රූප අඳින වාසේ රූප සරහන් ගත කරන ලද T1 නැමැති T1 නැමැති අක්ෂරයට ඉහළින් රූපයක් තිබෙනවා. වෘත්ත දෙකක් තිබෙනවා. මොකද්ද මේ වෘත්ත දෙකෙන් අදහස් කරන්නේ? අපි අන්න ඒ පිළිබඳව ඊළඟට සාකච්ඡා කරමු. ජනන උපබල. ඒතර දැන් පුතේ විදුලිය ජනනය කරන තැන තිබෙන විදුලි ජනකය වම් පස තීරුවේ ඔබට තිරේ දක්නට ලැබෙනවා. ඒ වගේම පරිණාමකයක සංකේත සටහනක් දකුණු පස තීරුවේ ඔබට දක්නට ලැබෙනවා. ඒතර මේ ප්‍රාථමිකය සහ ද්විතීයික ලෙස සඳහන් කර තිබෙනවා. ඒ පරිණාමකයට අදාළ අග්‍ර සහිත ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය. ඒතර මේ ප්‍රාථමික දඟරයට අපි කිව්වා මුලින්ම ආරම්භ කරන අවස්ථාවේදීම මේ පාඩමේදී උත්පාදනය කරන විදුලි බලය 10.5 කිලෝවෝල්ට් හෝ 15 කිලෝවෝල්ට් අතර අගයක තමයි උත්පාදනය කරන්න කියන කාරණාව. නමුත් අපි කිව්වා ඊළඟට විදුලිය සම්ප්‍රේෂණය කිරීම සඳහා අධිකර වෝල්ටීයතාවක් ඉහළ වෝල්ටීයතාවයක් ඇති කර ගන්න ඕන ට්‍රාන්ස්ෆෝමර් එකකින් කියලා. එහෙම නැත්නම් පරිණාමකයෙන් කියලා. ඒතකොට අපි මේ ලංකාවේදී පාවිච්චි කරන වෝල්ටීයතාවය යන්නේ 132 කිලෝවෝල්ට් එහෙම නැත්නම් 220 කිලෝවෝල්ට් කියන අගයන් තමයි පරිණාමකයෙන් වෝල්ටීයතාවය ඉහළ නංවා ගැනීමෙන් ලබා ගන්න. ඊට පුතේ මෙන්න මේ උපාංග දෙකට අදාළ සංකේත මොනවද? අපි දන්නවා ජනනය කරන ජෙනරේටර් එක G කියන අක්ෂරය සහිතව සලකුණු කරනවා. ඊළඟට අපි පරිණාමකය මෙන්න මේ විදිහට වෘත්ත දෙකක් ඇඳලා වෘත්ත දෙකකින් සංකේතවත් කරනවා පරිණාමකයක්. මේ පරිණාමක දෙක එකට සම්බන්ධ කරනවා රැහැන් මගින්. ඊතර පුතේ මෙන්න මේ විදිහට ඔබට තිරේ දක්නට ලැබෙනවා දැන් රැහැන් සම්බන්ධ වෙන ආකාරය. ඊතර මෙන්න මේ රැහැන් සම්බන්ධ කරද්දී මම කලින් කිව්වා දඟර එකතු කරලා අග්‍රවල එක පොටක් එකතු කරලා සම්බන්ධ කරලා තිබෙනවා. අන්න ඒක උදාසීන අග්‍රය කියලා. ඊතර උදාසීන අග්‍රයට අදාළව අක්ෂරය වෙන්නේ n අක්ෂරය. ඊතර ප්‍රාථමික පැත්තේ n අක්ෂරය සහිතව තිබෙනවා පොදු අග්‍රයක්. අනිත් අග්‍ර තුන වෙනම සපයලා තිබෙනවා L1, L2, L3 ආදී වශයෙන්. හැබැයි පුතේ ද්විතීයිකයේ පැත්තේ තිබෙන්නේ දැන් ප්‍රාථමිකයේ පැත්තේ තිබුණු ආකාරයේ සම්බන්ධතාවයක් නෙමෙයි. ප්‍රාථමිකයේ පැත්තේ තිබුණේ තරු ආකාරයේ සම්බන්ධයක්. ද්විතීයිකයේ පැත්තේ තිබෙන්නේ දැල් ආකාරයේ සම්බන්ධයක්. ඒතර අපි තරු ආකාරය පෙන්눔 කරන y කියන අක්ෂරයට අදාළ හැඩයකින්. y කියන අක්ෂරයට අදාළ හැඩයෙන් ප්‍රාථමිකයට අදාළව තිබෙන තරු ආකාරයේ සම්බන්ධතාවය නිරූපණය කරනවා. එතකොට දැල් ආකාරය අපි නිරූපණය කරනවා ත්‍රිකෝණයක ආකාරයට. ඔය ඔබ තිරේ දකින පහළ කෙරවලේ දකුණු පැත්තේ දක්න ලැබෙන ත්‍රිකෝණයක හැඩයෙන්. ඒතර මෙන්න මේ විදිහට ජනන උපපොලක තිබෙන සංකේත පිළිබඳව අවබෝධය ලබා ගන්නට ඕනේ. ජනන උපපොලක තිබෙන සංකේත මොනවද කියන එක. ඊළඟට අපි දැනගන්නට ඕන කාරණාවක් තමයි මෙන්න මේ වගේ පරිණාමකයක ධාරිතාවය මොකක්ද කියන එක. ඒතර අපි කියනවා මෙන්න මේ ධාරිතාවය සාමාන්‍යයෙන් අපි විදුලි ධාරිතාවයට අදාළව අපි මයින්නේ ජවය P = VI කියන සමීකරණයෙන්. ඒතකොට මෙතනදී අපි දක්වලා තිබෙනවා වෝල්ටීයතාවය සහ ධාරාව ඇසුරින් එහි ධාරිතාවය 30යි මෙගාවෝල්ට් ඇම්පියර් කියලා. ඒතර පුතේ පරිණාමයකට අදාළ ධාරිතාවය මයින්නේ කොහොමද සහ ඒ ප්‍රමාණය කොච්චරද කියන එකත් ඔබ හඳුනාගෙන තිබිය යුතුයි. හොඳයි. අපි යමු ඊළඟට තිරේ ඔබට දකින්නට ලැබෙනවා ජාල උපපොලකට අදාළ තොරතුරු. ජාල උපපොලකදී මොකද කරන්නේ? දැන් අපි ජනන උපපොලකදී කරපු වෝල්ටීයතාවයේ ඉහළ නැංවීම මෙතනදී අඩු කිරීමක් නැත්නම් අවකරණයක් සිද්ධ වෙනවා. ජනන උපපොලකදී අපි ඉහළ නැංවනවා කියලා කලින් සඳහන් කරා වෝල්ටීයතාවය 132 කිලෝවෝල්ට්. එහෙම නැත්නම් 220 කිලෝවෝල්ට් දක්වා. දැන් ජාල උපපොලකදී මොකද කරන්නේ? මෙන්න මේ 132 හෝ එහෙම නැත්නම් 220 කියන වෝල්ටීයතාවයන් නැවත 33 කිලෝවෝල්ට්. එහෙම නැත්නම් 11 කිලෝවෝල්ට් දක්වා අඩු කරනවා. මෙන්න මේ අඩු කිරීම ප්‍රධාන වශයෙන් කරනවා ජාල උපපොලකදී. හොඳයි. ජාල උපපොලක තියෙන පරිණාමක මොන වගේද? අපි ඊළඟ රූපරාමයෙන් අන්න ඒ පරිණාමකයක ස්වභාවය අඳුනගමු. ඔබට දැන් දකින්නට ලැබෙනවා තිරේ ජාල උපපොලකට අදාළව පරිණාමකයක දඟර සැකස්ම මොන වගේද තියෙන්නේ කියන එක. ඒතර පුතේ ජාල උපපොලක ප්‍රාථමිකය පැත්තේ, ඒ කියන්නේ ප්‍රාථමිකය පැත්තේ තිබෙන සම්බන්ධතාවය අපි කියනවා තරු ආකාරයේ සම්බන්ධතාවයක් කියලා. ද්විතීයික පැත්තේ තිබෙන්නේ ඒතර දැල් ආකාරයේ සම්බන්ධතාවයක්. ඒතර මේකත් අපි කලින් වගේම ජනන උපපොලකදී පරිණාමකයක් සංකේතාත්මකව නිරූපණය කළා වගේම මෙතනදී ඒ සංකේතයමයි භාවිතා කරන්නේ. හැබැයි මේ සංකේතයේදී අපි මෙන්න මේ වගේ අලුතෙන් කොටසක් එකතු කරනවා. ඒ මොකක්ද අලුතෙන් එකතු කරන කොටස? භූගත කිරීමේ පරිණාමකය. ජාල උපපොළවල් සියල්ලේම පාහේ භූගත කිරීමේ පරිණාමකයක් මගින් දීතික දඟරේ පැත්තෙන් සම්බන්ධ කරලා තිබෙනවා භූගත කිරීමේ පරිණාමකයක්. ඊතර පුතේ දැන් අපි අඳුනාගත යුතුයි ජාල උපපොලක තිබෙන පරිණාමකය මොකද්ද? වෝල්ටීයතාවය අඩු කිරීමට තියෙන. ඒ වගේම එහි තිබෙන භූගත කිරීමේ පරිණාමකය කියන්නේ මොකද්ද? එහි සංකේතය මොකද්ද කියන එක. හොඳයි. ඊළඟට ඔබට තිරේ දක්නට ලැබෙනවා ඉහළ දකුණු කෙරවලේදී දීතික දඟරයට අදාළ වෝල්ටීයතාවයන්. මීට අමතරව අපි
මේ පරිණාමකයේ සඳහන් කරන්නට ඕමනයි සංකේතයේ දෙපස කලින් වගේම y අක්ෂරය ඒ කියන්නේ තරු ආකාරයේ සම්බන්ධතාවය ඒ වගේම දැල් ආකාරයේ සම්බන්ධතාවයට අදාළ ත්‍රිකෝණාකාර හැඩය එහෙම නැත්නම් සංකේතය. හොඳයි. ජාල උපපොලකට පස්සේ ජාල උපපොලක ලබා දෙන විදුලි ධාරාව ඊළඟට කොතනටද යන්නේ? අපි ඊළඟ කාරණාව බලමු. මම ඔබට කලින් සඳහන් කරා තනි රේඛා සටහනක් පිළිබඳව. ඒ තනි රේඛා සටහන නැවතත් ඔබට තිරේ දක්නට ලැබෙනවා. මෙන්න මේ තනි රේඛා සටහනේ පළවෙනියටම තිබෙනවා G නැමැති අක්ෂරය සහිතව විදුලි ජනනය කරන තැන. එහෙම නැත්නම් ජනන උපපොලට අදාළ සංකේතය. ඊළඟට තිබෙනවා එහි පරිණාමකය, ජනන උපපොලට අදාළ පරිණාමකය. එතකොට ඔය T1 ලෙස සඳහන් වෙන්නේ මේ පරිණාමකයේ සංකේත අක්ෂරය. එතනදී වෝල්ටීතාවය ඉහළ ලංවනවා කියලා අපි කිව්වා. උත්පාදනය කරන වෝල්ටීතාවය 132 කිලෝවෝල්ට් එහෙම නැත්නම් 220 කිලෝවෝල්ට් වැනි ඉහළ අගයකට. ඊළඟට ඒක ජාල උපපොල දක්වා පැමිණෙනවා. ඔන්න දැන් ඔතන C සහ D අක්ෂර දෙක අතරමැද තිබෙන සංකේතයෙන් අදහස් වෙන්නේ ජාල උපපොලක්. එතකොට T2 කියන අක්ෂරයෙන් අපි නිරූපණය කරන්නේ ජාල උපපොලට අදාළ පරිණාමකය. හොඳයි. ඊළඟට අපි යොමු වෙනවා T3 කියන පරිණාමකයට නෙමෙයි T4 කියන පරිණාමකයට. ඔබට ওই දක්නට ලැබෙන තනි රේඛා සටහනෙහි M සහ N අක්ෂර දෙක අතරමැද තියෙන උපාංගය මොකක්ද කියන කාරණාව. ඒ වගේම එතනට අදාළ තොරතුරු මොනවද කියන කාරණාව. තිරේ ඔබට දක්නට ලැබෙනවා ප්‍රාථමික උපපොල. ප්‍රාථමික උපපොලකදී මොකක්ද සිද්ධ වෙන්නේ? එතනදී වෝල්ටීයතාවය කිලෝවෝල්ට් 33ක පවතින අගය අඩු කරනවා කිලෝවෝල්ට් 11ක් දක්වා. මෙන්න මේක විශේෂ කාරණාවක්. ප්‍රාථමික උපපොලකදී අනිවාර්යයෙන්ම 33 කිලෝවෝල්ට් කියන අගය අවකර පරිණාමකයක් භාවිතයෙන් කිලෝවෝල්ට් 11ක දක්වා අපි අඩු කරනවා. මෙතනදී පාවිච්චි කරන පරිණාමකයේ සම්බන්ධතාවයන් එහෙම නැත්නම් දංගර සම්බන්ධතාවයන් මොන වගේද? අපි ඒක ඊළඟ කාරණාව විදිහට හොයලා බලමු. ප්‍රාථමික උපපොලකදී දක්නට ලැබෙන පරිණාමකයේ සම්බන්ධතාවයන් ඔබට දැන් තිරේ දක්නට ලැබෙනවා. එහිදී ප්‍රයිමරිය එහෙම නැත්නම් ප්‍රාථමිකය පැත්තේ තිබෙන දඟරේ දැන් ප්‍රාථමික උපපොල ගැන කතා කරද්දී මම මේ කියන්නේ එහි පරිණාමකයට අදාළ ප්‍රාථමික දඟරය. ප්‍රාථමික දඟරේ තිබෙන්නේ දැල් සම්බන්ධතාවයකින් යුතුව. ඒතර දැල් සම්බන්ධතාවයකින් තිබෙන ප්‍රාථමික දඟරයට අමතරව ඒතර ද්විතීක දඟරේ තිබෙනවා තරු සම්බන්ධතාවයකින් යුතුව. ඒතර පුතේ මෙන්න මේ පරිණාමකයත් අපි ඔය තිරේ ඔබට දක්නට ලැබෙනවා කලින් විදිහටම සංකේතයකින් නිරූපණය කරනවා. ඒතර මෙන්න මේ සංකේතය අපි වම් සහ දකුණු පැත්තෙන් සඳහන් කරන්නට උවමනයි. ප්‍රාථමික එතුම කොහොමද තිබෙන්නේ? එය දැල් ආකාරයෙන් පවතිනවා. ද්විතීක එතුම කොහොමද තිබෙන්නේ? අන්න ඒක තරු ආකාරයෙන් තිබෙනවා. ඒතර ඒකට අදාළ සංකේත දෙක වෙන්නේ ත්‍රිකෝණය සහ අර කියපු කලින් මම සඳහන් කරපු y කියන අක්ෂරය. හොඳයි. මීට අමතරව මෙන්න මේ පරිණාමකයට සම්බන්ධව එහෙම නැත්නම් ප්‍රාථමික උපපොලකදී වෝල්ටේජතාවය කොච්චර ප්‍රමාණයකින් අඩු වෙනවද කියන එක ඔබ දැනගන්නට ඕන. ඒක දැන් තිරේ ඔබට දක්නට ලැබුණා. 33 කිලෝවෝල්ට් අඩු කරනවා 11 කිලෝවෝල්ට් දක්වා. ඒ වගේම මේ පරිණාමකයේ ධාරිතාවය මොන වගේද? අපි පාවිච්චි කරන සාමාන්‍යයෙන් මෙගාවෝල්ට් ඇම්පියර් 5ත් 10ත් අතර ප්‍රමාණයකින්. ඒතර මෙන්න මේ ප්‍රාථමික උපපොලකට අදාළ පරිණාමකය ඔබ හඳුනාගත යුතුයි. ඒ වගේම එම පරිණාමකයට අදාළ සංකේතය සහ එහි එතුම් තිබෙන ආකාරය සංකේතවත් කරන ආකාරය ඔබ හඳුනාගත යුතුයි. හොඳයි. ඊළඟට මම නැවතත් යොමු වෙනවා ඔබට කලින් පෙන්වූ තනි රේඛා සටහනට. ඒ තනි රේඛා සටහනේ මම කිව්වා ඔබට කලින් T1 නැමැති ට්‍රාන්ස්ෆෝමර් එක. එහෙම නැත්නම් පරිණාමකය. ඒ වගේම T2 නැමැති ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ වගේම T4 නැමැති ට්‍රාන්ස්ෆෝමර් එක පිළිබඳව අපි සාකච්ඡා කරා. ඊළඟට අපි බලමු E සහ F අතර තිබෙන. ඔබට ওই තනි රේඛා සටහනේ දක්නට ලැබෙනවා පහළට E තලයකින් යුතුව E සහ F අතර තිබෙන පරිණාමකය T3 විදිහට නම් කරලා තිබෙනවා. ඒ වගේම N අක්ෂරයට පහළින් තවත් පරිණාමකයක් තිබෙනවා T5 විදිහට සඳහන් කරලා. මෙන්න මේ T3 සහ T5 කියන පරිණාමක මොනවද? අන්න ඒ කාරණාව අපි පොඩ්ඩක් හොයලා බලමු. ඔබට තිරේ දක්නට ලැබෙනවා බෙදා හැරීම් උපපොල. බෙදා හැරීම් උපපොල කියන්නේ මොකක්ද? මීට පෙර අපි සාකච්ඡා කරපු සියලුම උපපොලවල වලට වඩා මෙන්න මේ පරිණාමකයේ සහිත බෙදා හැරීම් උපපොල වෙනස් වෙනවා. ඒකට හේතුව මොකක්ද? බෙදා හැරීම් උපපොලක දක්නට ලැබෙන්නේ එක් පරිණාමකයක් පමණයි. මීට කලින් සාකච්ඡා කරපු අවස්ථාවලදී විදුලි බලය ජනනය කරන ස්ථානයේදී ජන උපපොලයේදී තිබුණා පරිණාමකයක්. ඊළඟට ජාල උපපොලයේදී තිබුණා පරිණාමකයක්. ඊළඟට අපි කතා කරා ප්‍රාථමික උපපොල පිළිබඳව. එතනදී තිබුණා පරිණාමකයක්. ඒ වගේම එවැනි අවස්ථාවලදී තිබිය හැකි පරිණාමක එකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් පුතේ බෙදා හැරීම් උපපොලක තිබෙන්නේ එක් පරිණාමකයක් පමණයි. ඒතර මෙන්න මේ පරිණාමකයෙන් තමයි සාමාන්‍ය පාරිභෝගිකයන් මේ අපි ගෙදර ලබා ගන්නා විදුලි ධාරාව එහෙම නැත්නම් සාමාන්‍ය වෙනත් පාසලකට පන්සලකට පුණ්‍ය ආයතනයකට වගේ තැනකට විදුලි ධාරාවක් ලබා ගන්නවා නම් නැත්නම් විදුලි ජවය ලබා ගන්නවා නම් බෙදා හැරීම් උපපොලකින් පස්සේ තමයි අපිට ඒ විදුලි බලය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. හොඳයි. බෙදා හැරීම් උපපොලක පරිණාමකය මොන වගේද? ඒකේ සංකේත සටහන් කොහොමද ඉදිරිපත් කරන්නේ? අපි ඊළඟට ඒ කාරණාව හොයලා බලමු.
හොඳයි. ඔබට තිරේ දක්නට ලැබෙනවා බෙදා හැරීම උපවලකට අදාළ පරිණාමකයක්. එතනදිත් ප්‍රාථමික දඟරය තිබෙන්නේ දැල් සම්බන්ධතාවයකින් යුතුව. අපි කියනවා ඩෙල්ටා කනෙක්ෂන් එකක් කියලා. ඒ වගේම ද්විතීයික දඟරය තිබෙන්නේ ස්ටාර් කනෙක්ෂන් එකකට අදාළව. එහෙම නැත්නම් අපි කියනවා තරු සම්බන්ධතාවයකට අදාළව. ඒතර මෙතනදී උදාසීන වෛරයක් තිබෙනවා. ඒ වගේම සජීවී වෛර තුනක් තිබෙනවා. ඔන්න මේ සංකේතයෙන් නිරූපණය කරන උදාසීන වෛරය සහ L1, L2, L3 ආදී වශයෙන් සඳහන් කරන ඔබගේ නිවසට ආසන්න ප්‍රදේශයේ තිබෙන ලයිට් කණුවක්. එහෙම නැත්නම් විදුලිය සම්ප්‍රේෂණය කරන රැහන් 4 වෙන්නේ. එතකොට මෙන්න මෙතනදී වෝල්ටීයතාවයන් මොන වගේද? ඒ කියන්නේ පරිණාමකෙන් අවකරණ කරන වෝල්ටීයතාවයන් මොන වගේද? අපි කියන ප්‍රාථමික එතුම සහ ද්විතීයික එතුම කියන එතුම් දෙකෙන් බෙදා හැරීම උපලේ ප්‍රාථමික එතුමක තියෙන්නේ කිලෝවෝල්ට් 11ක්. එහෙම නැත්නම් කිලෝවෝල්ට් 33ක් කියලා. ඒ වගේම ද්විතීයික එතුම තියෙනවා වෝල්ටීයතාවය වෝල්ට් 400ක්. ඔය L1 සහ L2 කියන අග්‍ර දෙකක් අතර වෝල්ටීයතාවය මැන්නොත් වෝල්ට් 400ක් එහෙම නැත්නම් 415ක් අතර අගයක්. ඒ වගේම උදාසීන වෛරය සහ සජීවී එක් වෛරයක්. ඔය තිබෙන L1, L2, L3 කියන ඕනෑම වෛරයක් සමග උදාසීන වෛරයක් සම්බන්ධ කරගෙන අපි වෝල්ටීයතාවය මැන්නොත් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ වෝල්ට් 230ක්. හොඳයි. මෙන්න මේ වෝල්ට් 230 එකලා වෝල්ටීයතාවයක් විදිහට අපි හඳුන්වනවා. ඒ වගේම වෝල්ට් 415 අපි තෙකලා වෝල්ටීයතාවයකට අදාළ වෝල්ටීයතාව විදිහට හඳුන්වනවා. ඒතර පුතේ මෙතනදී බෙදා හැරීම උපවලට අදාළව දක්නට ලැබෙන පරිණාමකයේ සංකේතය මේ තරු ආකාරය සහ දැල් ආකාරයට අදාළ සංකේත ඔබ හඳුනාගත යුතුයි. නැත්නම් ඔබට ප්‍රශ්න පත්‍රයේදී පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳයි. බෙදා හැරීම උපපොලක තිබෙන්නේ පරිණාමකයක් පමණක්ද? නැහැ. තවත් උපාංග රාශියක් තිබෙනවා. අපි බලමු මොනවද ඒ උපාංග කියලා. පුතේ තිරේ ඔබට දකින්නට ලැබෙනවා බෙදා හැරීම උපපොලකට අදාළ උපාංග තවත් කීපයක්. එහෙම නැත්නම් පරිවර්ණ තැටි, පැන එන ඇද හැලෙන විලායක, සර්ජන ආරක්ෂාව, අඩු වෝල්ටීයතා අග්‍ර ආදී වශයෙන් උපාංග රාශියක් නම් කර තිබෙනවා. හොඳයි පුතේ. බෙදා හැරීම උපපොලක කොටස් අතරින් වැදගත්ම කොටසක් වන සර්ජන ආරක්ෂාව කියන්නේ මොකක්ද? සර්ජන ආරක්ෂාව තිබෙන්නේ ඇයි? අපි ඒක සාකච්ඡා කරමු. පුතේ ඔබ දන්නවා මේ රැහන් සාමාන්‍ය මාර්ගයේ කුළුණු මතින් දිව යනවා. ඒ වගේම පුතේ වැසි සහිත කාලගුණයක් සහිත අවස්ථාවලදී අකුණු සැරවැදීම සිද්ධ වෙනවා. ඒතකොට පුතේ මේ සන්නායකයකටත් අකුණු සැරවැදීම සිදු වෙන්න පුළුවන්. අන්න මේ මොහොතේදී අපි සම්ප්‍රේෂණය කරන වෝල්ටීයතාවයට වඩා ඉහළ වෝල්ටීයතාවයක් සහිත සැපයීමක් අපිට ලැබෙන්නට පුළුවන්. ඉන් සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ නිවසේ තිබෙන උපාංග වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ විදුලි බලයේ සම්ප්‍රේෂණයට අදාළ රැහන් වලට හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපාංග වලට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා සර්ජන ආරක්ෂාව මගින් මොකද්ද සිද්ධ කරන්නේ? ඉහළ වෝල්ටීයතාවයක් ඇති අවස්ථාවකදී ප්‍රතිරෝධය අවම කරනවා. ප්‍රතිරෝධය අවම කිරීම නිසා එම සර්ජන ආරක්ෂාව සහිත උපාංගය තුලින් භූගත කරනවා ඉහළ වෝල්ටීයතාවයක් සහිත විදුලි ජවය. ඒ අවස්ථාවේදී අකුණු මගින් සිදුවිය හැකි හානිය වැළකී යනවා. නැවතත් වෝල්ටීයතාවය අපි සම්ප්‍රේෂණය කරන ප්‍රමාණයට පැමිණි විට මේ සර්ජන ආරක්ෂාව සහිත උපාංගයෙන් වෝල්ටීයතාවය භූගත කිරීම නවත්වා දමනවා. හොඳයි. ඊළඟට අපි බලමු පැන එන ඇද හැලෙන විලායක කියන එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඔබට මම තිරේ දක්නට සලස්වනවා ඊළඟට පැන එන ඇද හැලෙන විලායකයක් භාවිත වෙන අවස්ථාවක්. පුතේ තිරේ ඔබ දකින්නේ පැන එන ඇද හැලෙන විලායකයක් සම්බන්ධ කරන අවස්ථාවක්. එවැනි විලායක තුනක් තිබෙනවා. එම විලායක තුන තමයි ඔය දැන් සම්බන්ධ කරන ආකාරය ඔබ දකින්නේ. හොඳයි. දැන් අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරපු කරුණු ගොනුගත කරගමු අපේ ඉදිරි සාකච්ඡාව පහසු කර ගැනීම සඳහා. ඊළඟට ඔබට තිරේ දකින්නට මම සලස්වනවා විදුලි බල බෙදා හැරීම් ජාලයකට අදාළ දල සටහනක්. මෙතෙක් වෙලා සාකච්ඡා කරපු කාරණා යටතේ අපි ජාල උපපොලක් පිළිබඳව සාකච්ඡා කරා. ප්‍රාථමික උපපොලක් පිළිබඳව සාකච්ඡා කරා. බෙදා හැරීම් උපපොලක් පිළිබඳව සාකච්ඡා කරා. මේ අවස්ථා තුනේදීම තිබුණා පරිණාමක. මෙන්න මේ පරිණාමක වලින් විදුලිය ජනනය කිරීමේදී වෝල්ටීයතාවය ඉහළ නංවා ගැනීම සිදු කරා. විදුලිය බෙදා හැරීමේදී මොකද කරන්නේ? වෝල්ටීයතාවය අඩු කර ගැනීම. ඒතර මෙන්න මෙතනදී වෝල්ටීයතාවය අඩු කරන පරිණාමකවල තිබෙන සම්බන්ධතාවය, දඟරවල සම්බන්ධතාවය තරු ආකාරයේද දැල් ආකාරයේද කියන එක සටහන් කරන්නේ කොහොමද කියන එක මම ඔබට පැහැදිලි කරා. තිරේ ඔබට දකින්නට ලැබෙනවා y අක්ෂරයෙන් තරු ආකාරය, ත්‍රිකෝණාකාර හැඩයකින් දැල් ආකාරය නිරූපණය කරන බව. ඒතර ඒ වගේම මම ඔබට සඳහන් කරා සම්ප්‍රේෂණය කරන විදුලි බලයේ වෝල්ටීයතාවය 132 kV වෙන්න පුළුවන්, කිලෝවෝල්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 220 කිලෝවෝල්ට් වෙන්න පුළුවන්. ඒක නැවත අඩු කරනවා 33 කිලෝවෝල්ට් දක්වා ජාල උපපොලකදී. ඒ වගේම ප්‍රාථමික උපපොලකදී 33 කිලෝවෝල්ට් 11 කිලෝවෝල්ට් දක්වා අඩු කරන බව මම ඔබට සඳහන් කරා. 11 කිලෝවෝල්ට් වෝල්ටීයතාවයක් සහ 33
කිලෝවෝල්ට් කියන අගයන්ගෙන් සහිත විදුලි ජවය අපි ලබා දෙනවා මහා පරිමාණ පාරිභෝගිකයන්ට. පුතේ ඔබේ වටපිටාවේ තිබෙනවා නම් කර්මාන්ත ශාලාවක්, ටයර් කර්මාන්ත ශාලාවක්, නැත්නම් බිස්කට් කර්මාන්ත ශාලාවක් වැනි විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවක්, නැත්නම් වෙනත් කුමන හෝ විදුලිය වැඩිපුර පරිභෝජනය කරන පාරිභෝගිකයෙක් ඉන්නවා නම් ඔන්න අපි ලබා දෙනවා 33 කිලෝවෝල්ට් කියන අගයෙන් සහිත විදුලි ජවයක් ඔවුන්ට. ඒතකොට සාමාන්‍ය පාරිභෝගිකයන්ට අපි ලබා දෙනවද එවැනි වෝල්ටීතාවයක්? නැහැ. අපි ලබා දෙන්නේ 11 කිලෝවෝල්ට් කියන වෝල්ටීයතාවය අඩු කරලා අවකර පරිණාමකකින්. එහෙම නැත්නම් 33 කිලෝවෝල්ට් කියන අගය අඩු කරලා තෙකලා විදුලිය විදිහට 400ක් වෝල්ට් 400ක් එහෙම නැත්නම් වෝල්ට් 415ක් වැනි අතර අගයක පවතින තෙකලා විදුලියක්. එහෙම නැත්නම් එකලා විදුලිය සපයනවා නම් පාරිභෝගිකයෙකුට ඔවුන්ට ලබා දෙන්නේ වෝල්ටීයතාවය 230කට උපරිම සීමාවක් ඇතුව. ඒතර පුතේ මෙන්න මේ විදුලිය බෙදා හැරීම් ජාලයකට අදාළ දල සටහන ඔබ අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම එම දල සටහනේ සඳහන් වන සම්ප්‍රේෂණ වෝල්ටීයතාවයන් බෙදා හරින වෝල්ටීයතාවයන් ඔබ අවබෝධ කරගන්නට ඕන. හොඳයි. අපි ඊළඟට යමු තවත් වැදගත් කාරණාවකට. පුතේ මේ තියෙන්නේ විදුලි බලය විසන්ධි කරන අවස්ථාවක්. ඔබට තිරේ දක්නට ලැබෙනවා විදුලි බලය විසන්ධි කරන අවස්ථාවක්. නැවතත් බලන්න. ඔබ දකිනවා අධික විදුලි ඡාපයක් ඇති කරමින් එහෙම නැත්නම් ස්පාර්කයක් ඇති කරමින් තමයි මේ රැහැන විසන්ධි වෙන්නේ. ඉතින් පුතේ මේ විශාල විදුලි ජවයක් සම්ප්‍රේෂණය කරන රැහැනක් විසන්ධි කරද්දී මීටර 2ක් වැනි දුරකට වුණත් ඔවැනි විදුලි ඡාපයක් ඇතිවන්නට පුළුවන්. දැන් මේ විදුලි ඡාපය ඇතිවීම එක් පැත්තකින් හානිදායකයි විදුලි ජවය උත්පාදනය කරන යන්ත්‍රවලට නැත්නම් පරිණාමක වලට අනිත් පැත්තට මිනිස් ජීවිතයට පවා හානියක් වෙන්නත් පුළුවන්. මෙතනදී මේ පුද්ගලයාට හානියක් සිද්ධ වෙන්නේ නැත්තේ රැහැන් දෙක අතරමැද විදුලි ඡාපය ඇති කරමින් එක් රැහැනක සිට අනිත් රැහැනට විදුලිය ගමන් කරන නිසා. මේ වගේම තවත් අපි අවස්ථාවන් කීපයක් බලමු ඊළඟට. ඔය ඔබ දකින්නේ විදුලිය විසන්ධි කරන අවස්ථාවක්. එතනදී විදුලි ඡාපයක් ඇති වෙනවා. තවත් අවස්ථාවක් අපි බලමු. හොඳයි. තවත් අවස්ථාවක්. හොඳයි පුතේ. දැන් ඔබ දුටුවා විදුලිය විසන්ධි කරන අවස්ථාවන්. විදුලිය විසන්ධි කරන අවස්ථාවන් වගේම සන්ධි කරන අවස්ථාවන් වලදීත් අධි වෝල්ටීයතාවයකින් සම්ප්‍රේෂණය කරන විදුලි ධාරාවක් විසන්ධි කිරීමේදී ඔවැනි විදුලි ඡාප ඇතිවන්නට පුළුවන්. ඒ වගේම මේ සඳහා අපිට විශාල මේ ශාරීරික ශක්තියක් වැය කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේක අපිට එක් පැත්තකින් අපහසුයක් ඇති කරනවා මේ විදුලි බලය විසන්ධි කිරීම සඳහා ස්විච් සම්බන්ධතාවය විසන්ධි කිරීමට මේ ශාරීරික මහන්සියක් ඇති වෙන නිසා අනිත් අතින් අපිට අනාරක්ෂාකාරී ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. මේ නිසා අපි මොකද්ද කරන්නේ? අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියන එක. ඔබට තිරේ දක්නට ලැබෙනවා මෙන්න මේ අපහසුතාවයකින් යුතුව විදුලිය විසන්ධි කිරීමට විසඳුමක් විදිහට තිබෙන යාන්ත්‍රණයක්. මේ යාන්ත්‍රණය මගින් ස්විච් සම්බන්ධ කිරීම සහ විසන්ධි කිරීම සිදු කර ගන්නට පුළුවන්. උතර පුතේ මේ විදුලිය විසන්ධි කිරීමේදී ඇතිවෙන විදුලි ඡාපය නැති කර ගන්නට මොකද කරන්නේ? වායුගෝලය වාතය නම් භාවිතා වෙන්නේ විදුලිය විසන්ධි කිරීම සඳහා. එතනදී ඡාපයක් ඇති වෙනවා. නමුත් පුතේ අපිට පුළුවන් විදුලි ධාරාවන් ගමන් කිරීමට ප්‍රතිරෝධයක් දක්වන ගෑස් වර්ග, එහෙම නැත්නම් වායුන් වර්ග, එහෙම නැත්නම් තරල වර්ග භාවිතා කරන්න. ඒතර ඔබ තිරයේ දකුණු පස තීරුවේ දකින්නේ අන්න එවැනි තරලයක් භාවිතා වෙන අවස්ථාවක්. හොඳයි. ඊළඟට ඔබට තිරයේ දක්නට ලැබෙවි විදුලිය විසන්ධි කරන අවස්ථාවකදී ගෑස් වර්ග, එහෙම නැත්නම් වායුන් වර්ග භාවිතා කරන අවස්ථාවක්. ඊළඟට තිරයේ දකින්නේ එවැනි යාන්ත්‍රික සහ විදුලි ඡාප ඇති කිරීම වළක්වීම සඳහා එකලස් කර ගන්නා ලද ස්විච් පන්න කීපයක්. ඒතර මෙන්න මේ ස්විච් වලදී විදුලිය විසන්ධි කරද්දී ඇතිවන විදුලි ඡාපය නිසා සිදුවන හානි වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි. ඊළඟට මම ඔබට දක්නට සලස්වනවා තිරේ එවැනි විශාල ස්විච් රාශියකින් සමන්විත විදුලි බලාගාරයක අංගනයක්. මේ තිබෙන්නේ පුතේ එවැනි අල්මාරියක් වැනි සකස් කරන ලද ඔබ සරලව සාකච්ඡා කරොත් පැහැදිලි කරොත් අල්මාරියක් වැනි කොටසක එවැනි ස්විච් රාශියක් සකස් කර අපේ විදුලි සම්බන්ධතාවය ඇති නැති කර ගැනීම සඳහා භාවිතා කරන ස්විච් අංගනයක්. එහෙම නැත්නම් ස්විච් පන්න කියලා අපි හඳුන්වනවා මෙවැනි සම්බන්ධතාවයන් සහිත කොටස්. හොඳයි පුතේ. අපි විදුලි බලය සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිතා කරන තවත් උපාංග කීපයක රූපරාමු නරඹමු.
ඔබට දැන් තිරේ දක්නට ලැබෙනවා පරිවර්ණ තැටි. පරිවර්ණ තැටි භාවිතා කරනවා පුතේ විදුලි සම්ප්‍රේෂණ රැහැන් වලින් විදුලිය අපේ සම්ප්‍රේෂණය කරන රැහැන් වලට සම්බන්ධතාවයක් තිබෙන කුළුණු වලට විදුලිය සම්ප්‍රේෂණය වීම වළක්වීම සඳහා එහෙම නැත්නම් පරිවාරකයක් විදිහට. ඒ වගේම පරිවර්ණ තැටි භාවිතා වෙන තවත් රූප රාමුවක් ඔබට දක්නට ලැබෙනවා. ඒ වගේම විලායක භාවිතා වෙනවා මේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී ඔබ දකිනවා රූප රාමුවෙන් ගස්වල අතුවල විදුලි රැහැන් ස්පර්ශ වුණාම විදුලි ජවය හානි වන්නට පුළුවන්. මෙන්න මේ නිසා ඇතිවන විනාශ වැළැක්වීම සඳහා විලායක භාවිතා වෙනවා. ඒ වගේම වැසි සහිත කාලගුණයකදී ශාකවල කොටස් රැහැන් වලට හානියක් පැමිණුනොත් එහෙම නැත්නම් විදුලි රැහැන් අපි කියන ලුහු පරිපත්ත වීමක් සිද්ධ වුණොත් එහෙම අන්න ඒ වෙලාවට පාවිච්චි කරන රීක්ලෝසර් එහෙම නැත්නම් ස්වයං ප්‍රතිපියවණය කියන උපාංගය ඔය ඔබ දැන් දකින්නේ රූප රාමුවෙන්. එතනදී මොකද සිද්ධ වෙන්නේ? විදුලිය සම්ප්‍රේෂණය කරන අතරවාරයේදී ස්වයං ප්‍රතිපියවණයෙන් පුතේ අපිට සිද්ධ වෙන කාරණාව අපිට සිද්ධ වෙන ප්‍රයෝජනය තමයි වැසි සහිත කාලගුණයකදී නැත්නම් වෙනත් කුමන හෝ කටයුත්තකදී විදුලි රැහැන් වලට ස්පර්ශ වීමක් සිද්ධ වුණොත් කුමන හෝ ආකාරයකින් විදුලි ධාරාව ගමන් නොකළ යුතු තැනකට උතර සිද්ධ වේකේ හානියක් තිබෙනවා විදුලි ධාරාව වෙනත් මාර්ග වලින් ගමන් කිරීම නිසා. මේ නිසා తాවකාලිකව විදුලිය විසන්ධි කිරීමක් සිදු කර නැවත යම්කිසි කාලාන්තරයකින් පසුව විදුලි බලය ලබා දීම මේ ඔටෝ රීක්ලෝසර් එහෙම නැත්නම් ස්වයං ප්‍රතිපියවණය මගින් සිද්ධ කරනවා. මෙතනදී පුතේ අපි හිතමු తాවකාලික අවස්ථාවක් එහෙම නැත්නම් සුළඟක් නිසා අත්තක් ස්පර්ශ වෙනවා විදුලි රැහැනක. නමුත් එය ස්ථිරවම විදුලිය විසන්ධි කළ යුතු අවස්ථාවක් නෙමෙයි. අන්න මේ වගේ අවස්ථාවකදී ආරක්ෂාව සඳහා තමයි ස්වයං ප්‍රතිපියවණය භාවිතා කරන්නේ. මෙන්න මේ ස්වයං ප්‍රතිපියවණය නිසා අපිට ඔබ දන්නවා වැසි සහිත කාලගුණයක් ඇති අවස්ථාවලදී ඉඳ හිට විදුලිය විසන්ධි වීමකින් පසුව නැවතත් විදුලිය ලැබීම සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු විදුලි බිල්පතක් සකස් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද කියන එක. පුතේ තිරේ ඔබට දක්නට ලැබෙනවා විදුලි බිල්පතක් සකස් කිරීමේදී මහජන උපයෝගිතා කොමිසම මගින් කාණ්ඩගත කරන එහෙම නැත්නම් වර්ගීකරණය කරන විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයන් පිළිබඳව. ඒතර ගෘහස්ත කර්මාන්ත හෝටල් පොදු රාජ්‍ය පුණ්‍යායතන සහ පාසල් ලෙස වර්ගීකරණයක් කර තිබෙනවා මේ මහජන උපයෝගිතා කොමිසම මගින්. පාරිභෝගිකයන්ට විදුලි බලය ලබා දුන්නායින් පස්සේ ඒ විදුලි බලය සඳහා මිල අය කරන්නේ කොහොමද? අපි අන්න ඒ කාරණාවත් විමසා බැලිය යුතුයි. ඒතර පුතේ මෙන්න මේ විදුලි බලය ලබාගත්තු ප්‍රමාණයට අදාළව විදුලි බිලක් සකස් කිරීමේදී විදුලි ඒකකය කියන එක වැදගත් වෙනවා. විදුලි ඒකකයක් කියන්නේ මොකද්ද? ඔබට තිරේ දක්නට ලැබෙනවා විදුලි ශක්තිය මැනීමේදී විදුලි ඒකකය කියලා කියන්නේ කිලෝවොට් පැය එකක් කියන එක. කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ මොකක්ද? අපි ඒක හඳුනාගත්තොත් එහෙම ඔබට තිරේ දක්නට ලැබෙනවා වොට් 1000ක විදුලි ස්ත්‍රික්කයක් පැය 5ක් ක්‍රියාත්මක වූයේ නම් වොට් 1000ක විදුලි ස්ත්‍රික්කයක් පැය 5ක් ක්‍රියාත්මක වෙනවා නම් අපි මෙතනදී කියනවා වොට් 1000ක් 1000න් බෙදලා කිලෝවොට් එකක් කියලා. ඒතර පුතේ කිලෝවොට් එකක් එහෙම නැත්නම් වොට් 1000ක් පැය 5ක් පාවිච්චි කරාම අපි කියන විදුලි ඒකක 5ක් පාවිච්චි කරනවා කියලා. ඒතර මෙන්න මේ විදිහට සරලව විදුලි ඒකකයක් කියන්නේ මොකක්ද කියන එකත් ඔබ හඳුනාගත යුතුයි විදුලි බිල් පතක් සකස් කිරීම සඳහා. හොඳයි. ඊළඟට අපි යොමු තවත් ප්‍රශ්නයකට. විදුලි බලය බෙදා හැරීමට අදාළව ඉදිරිපත් කරපු රූප සටහන තමයි මම ඔබට දක්නට සැලැස්සුවේ. පුතේ තිරේ ඔබට දක්නට ලැබෙනවා BC මගින් රූප සටහනේ BC මගින් විදුලි සම්ප්‍රේෂණ රැහැන් දැක්වේ. විදුලිය සම්ප්‍රේෂණය සඳහා අධි වෝල්ටීයතා භාවිත කිරීමට හේතු දෙකක් සඳහන් කරන්න. මම ඒ කාරණාව සඳහන් කරගෙන ආවා ඔබට පැහැදිලි කරගෙන ආවා. මොනවාද හේතු දෙක වෙන්නේ? විදුලි බලය අධි වෝල්ටීයතාවයකින් සම්ප්‍රේෂණය කරනවා නම් වෝල්ටීයතා බැස්ම අඩු වෙනවා. ඒ වගේම විදුලි ශක්තිය හානි වීම අඩු වෙනවා. ඒ වගේම අධි වෝල්ටීයතාවකින් විදුලිය සම්ප්‍රේෂණය කරනවා නම් අපිට රැහැන් වල හරස් කඩ වර්ගඵලය අඩු කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ නිසා ආර්ථික වාසියක් සැලසෙනවා කියලා කිව්වා. ඊළඟ ප්‍රශ්නය රූප සටහනේ T1, T2, T3, T4 සහ T5 මගින් විදුලි ජාලයේ ඇති උපපොළවල් පෙන්눔 කෙරේ. ඒවා එකිනෙක කවර වර්ගයේ උපපොළක්ද යන සඳහන් කරන්න. මම ඔබට සඳහන් කරා T1 කියලා කියන්නේ ජනන උපපොළක්, T2 කියලා කියන්නේ ජාල උපපොළක්, T3 සහ T5 කියලා කියන්නේ බෙදා හැරීම් උපපොළක්. එතකොට T4 කියලා කියන්නේ මම ඔබට සඳහන් කරා ප්‍රාථමික උපපොළක් කියන කාරණාව. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. T5 මගින් දැක්වෙන විදුලි උපපොළෙහි ඇති පරිණාමක ඒ තෙකලා එතුම් සම්බන්ධ වූ ආකාරය නම් කරන ලද රූප සටහනකින් පෙන්වන්න. මම ඔබට කලින් සඳහන් කරා T5 කියන ස්ථානයට අදාළව තියෙන්නේ බෙදා හැරීම් උපපොළක්. එහි ප්‍රාථමිකයේ තිබුණා දැල් සම්බන්ධතාවයක්, එහි ද්විතීකයේ තිබුණා තරු සම්බන්ධතාවයක්. එම රූප සටහන ඔබට නැවත දකින්නට පුළුවන් මෙම වීඩියෝව channel NIE නාලිකාව තුලින් ඔබට නැවතත් නරඹන්නට අවස්ථාව තිබෙනවා. ඒ මගින් ඔබට මා ආරාධනා කරනවා ඒ නැවතත් නරඹන ලෙස. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු.
සූත්‍රිකා පහන් වලට සාපේක්ෂව සුසංහිත ප්‍රතිදීප පහන් වල ඇති වාසි දෙකක් හා අවාසි දෙකක් සඳහන් කරන්න. පුතේ ඔබ දන්නවා සූත්‍රිකා පහන් වල ආලෝකය ඇති කරනවා වගේම තාපයත් ඇති කරනවා. ඒ නිසා ශක්ති හානියක් සිද්ධ වෙනවා. නමුත් CFL වල ඊට සාපේක්ෂව ගත්තොත් ශක්ති හානිය අවමයි ආලෝක තීව්‍රතාවය වැඩි. ඒ වගේම ආයු කාලය ගත්තොත් එහෙම සූත්‍රිකා පහන් වලට වඩා CFL වල ආයු කාලය වැඩි කියලා අපිට සලකන්නත් පුළුවන්. ඊට හොඳ ප්‍රමිතියකින් යුතුව නිර්මාණය කරන ලද CFL පහනකදී. ඊට අමතරව සූත්‍රිකා පහන් නිසා අපිට වැය වෙන විදුලි බිල වැඩි ආලෝක තීව්‍රතාවය ලබා ගැනීමට සාපේක්ෂව CFL ප්‍රතිදීපන පහන් වලදී අපිට වැය වෙන ශක්තිය අඩු නිසා විදුලි බිල අඩු වෙනවා. ශක්ති පරිභෝජනය අඩු වෙන නිසා. ඒ වගේම සූත්‍රිකා පහන් සහ ප්‍රතිදීපන පහන් ගත්තොත් එහෙම සූත්‍රිකා පහන් වල මිල අඩුයි, CFL පහන් වල මිල වැඩි. ඒතර පුතේ මෙන්න මෙතනදිත් අපිට ආර්ථික අතින් තිබෙන වාසිය සහ අවාසිය සංසන්දනය කරන්න පුළුවන් මිල සමග ඒ වගේම විදුලි ජවය වැයවීම සම්බන්ධව ඒ වගේම විදුලිය පරිභෝජනයේදී ලැබෙන ආලෝක තීව්‍රතාවය මත ආදි වශයෙන් අපිට සංසන්දනය කිරීමක් කරන්නට පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ගෘහස්ත පාරිභෝගිකයෝගේ දෛනික පරිභෝජනයේ පහත දැක්වේ. වොට් 60 බැගින් වූ සූත්‍රිකා පහන් 3ක් පැය 5ක්. ඒ වගේම වොට් 100 වූ කුඩා රූපවාහිනියක් පැය 4ක් භාවිතා කරනවලු. මෙන්න මේ ප්‍රශ්නේදී කියනවා. ඒ වගේම විදුලි ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 2.50ක් වෙනවා. මාසික ස්ථාවර ගාස්තු රුපියල් 30ක් වෙනවා නම් දින 30ක මාසයක් සඳහා විදුලි බිල ගණනය කරන්න කියලා කියනවා. සූත්‍රිකා පහන් සඳහා මාසකට වැය වෙන විදුලි ශක්තිය කොච්චරද කියලා අපි ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕන. ඒතර බල්බ් එකක වොට් ගණන 60යි. ඒතර පාවිච්චි කරන බල්බ් සංඛ්‍යාව 3යි. ඒ වගේම පැය 5ක් පාවිච්චි කරනවා. දින 30ක් දක්වා පාවිච්චි කරනවා. ඒතර මෙන්න මේ ටික ගුණ කරායින් පස්සේ අපිට ලබා ගන්න පුළුවන් මාසකට සූත්‍රිකා පහන් සඳහා විදුලි ශක්තිය කොච්චරක් පරිභෝජනය කරනවද කියන එක. ඒතර 27000ක් වොට් පැය විදිහට අපිට ඒතර පිළිතුර ලැබෙනවා. ඊළඟට අපි බලමු රූපවාහිනිය සඳහා මාසකට වැය වෙන විදුලි ශක්තිය. ඒතර රූපවාහිනියේ වොට් ගණන 100යි. ඒක පාවිච්චි කරන්නේ පැය 4යි. එවැනි දින 30ක් පාවිච්චි කරනවා. ඒතර පුතේ එතනදී අපිට ලැබෙන අගය වෙන්නේ වොට් පැය 12000ක් වෙනවා. හොඳයි. මේ දෙක එකතු කරලා අපිට ගන්න පුළුවන් මාසකට වැය වෙන විදුලි ශක්තිය. ඒතර අපිට ලැබෙනවා වොට් පැය 39000ක් විදිහට. ඒතර පුතේ මෙන්න මේ වොට් පැය ගණන 1000න් බෙදලා අපිට ඊළඟට ගන්න පුළුවන් අපි පාවිච්චි කරන යුනිට් ගණන. මාසකට වැය වෙන විදුලි ඒකක ගණන එහෙම නැත්නම් යුනිට් ගණන. ඒතකොට 39ක් විදිහට අපිට ලැබෙනවා. ඒතර පුතේ මේ යුනිට් ගණන වැඩි කරනවා ඊට පස්සේ අපි විදුලි පරිභෝජනය කිරීමේදී එක් යුනිට් එකකට එහෙම නැත්නම් ඒකකයකට අය කරන මිලෙන්. ඒතර අපිට ලැබෙනවා 97.50ක් විදිහට මාසික විදුලි පරිභෝජනය සඳහා අය කිරීම. නමුත් පුතේ අපි දන්නවා මාසික විදුලි පරිභෝජනයට අමතරව ස්ථාවර ගාස්තුවක් තියෙනවා. ඒක ප්‍රශ්නයේදී සඳහන් වුණා. ඒතර මාසික ස්ථිර අය කිරීම රුපියල් 30යි. මේ ටික ඔක්කොම එකතු කරායින් පස්සේ අපිට විදුලි බිල විදිහට ගන්න පුළුවන් 127.50ක් විදිහට. ඒතර පුතේ මෙන්න මේ විදිහට සරලව විදුලි බිලක් අය කරන්න පාවිච්චි කරන ක්‍රමවේදය විදුලි ශක්තිය කොහොමද හොයාගන්නේ ඊළඟට ඒකට අදාළ මිල ගණන් කොහොමද එකතු කරන්න කියන එකත් ඔබ හඳුනාගත යුතු වෙනවා. හොඳයි පුතේ. අද දවසේදී මේ පාඩම සාකච්ඡා කරද්දී එහෙනම් අපි සාකච්ඡා කරපු කරුණු එකින් එක පෙළගස්සලා සාරාංශ කරගමු. පළවෙනිම අපි ජනන උපපොලක් පිළිබඳව සාකච්ඡා කරා. වැදගත් කාරණාවක් ජනන උපපොලේදී අපි සම්ප්‍රේෂණන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිත කරන පරිණාමකය මොකක්ද කියලා අපි සාකච්ඡා කරා. ඒතකොට එතනදී වෝල්ටේජය ඉහළ නංවන්නේ කොපමණ ප්‍රමාණයකින්ද කියලා සාකච්ඡා කරා. ඒතකොට පුතේ අපි දන්නවා ජනන උපපොලක සාමාන්‍යයෙන් වෝල්ටේජතාවය කිලෝවෝල්ට් 10.5 ඉඳන් කිලෝවෝල්ට් 15 දක්වා විදුලිය උත්පාදනය කරනවා. ඒ වගේම ඒ විදුලිය අධිකර පරිණාමකයක් මගින් වෝල්ටේජතාවය කිලෝවෝල්ට් 132ක්. එහෙමත් නැත්නම් කිලෝවෝල්ට් 220ක් දක්වා ඉහළ නංවනවා. අන්න ඒ විදිහට වෝල්ටේජය වැඩි කරන බව අපි සාකච්ඡා කරා. ඊළඟ කාරණාව තමයි පුතේ ජාල උපපොලක් දක්වා සම්ප්‍රේෂණය කරනවා. සම්ප්‍රේෂණය කිරීමේදී අධි වෝල්ටේජතාවයකින් විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ වාසි පිළිබඳව සාකච්ඡා කරා. එතෙන්දී ප්‍රධාන කාරණා තමයි වෝල්ටේජතාව බැස්ම අඩුයි. ඒ වගේම ශක්ති හානිය අඩුයි කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම ඊළඟට අධි වෝල්ටේජතාවයකින් විදුලිය සම්ප්‍රේෂණය කරනවා නම් රැහැනේ හරස්කඩ වර්ගඵලය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. එතනින් ආර්ථික වාසියක් හම්බ වෙනවා කියලා කිව්වා. ඒ වගේම පරිණාමකයකදී ස්ටාර් කනෙක්ෂන් එකක් එහෙම නැත්නම් තරු සම්බන්ධතාවයක් ඒ වගේම දැල් සම්බන්ධතාවයක් ඩෙල්ටා කනෙක්ෂන් එකක් පාවිච්චි කරන නිසා අපිට පුළුවන් කියලා කිව්වා රැහන් සංඛ්‍යාව අඩු කරගන්න විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී භාවිතා කරන. ඊළඟට අපි කතා කරා ජාල උපපොලකින් පසුව විදුලිය බෙදා හැරීම සඳහා ලබා දෙන ඊළඟ අවස්ථාව ප්‍රාථමික උපපොලක් කියලා. ඒතර ප්‍රාථමික උපපොලකදී අපි කිව්වා කිලෝවෝල්ට් 33 ඉඳන් කිලෝවෝල්ට් 11 දක්වා අඩු කරනවා කියන කාරණාව. ඊළඟට පුතේ අපි කිව්වා බෙදා හැරීම උපපොලකදී කිලෝවෝල්ට් 33 හෝ කිලෝවෝල්ට් 11 කියන අගයන් ද්විතීක දඟරෙන් ලබා ගන්නවා අඩු කරලා තෙකලා විදුලිය සඳහා වෝල්ට් 415ක් එහෙම නැත්නම් 11 විදුලිය සඳහා වෝල්ට් 230ක් ආදී වශයෙන්. ඒතකොට පුතේ මෙන්න මේ විදිහට පරිණාමකලින් වෝල්ටේජය අඩු කරන එක අපි සාකච්ඡා කරා. ඊළඟට අපි සාකච්ඡා කරා
මේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී භාවිත කරන අනිකුත් උපාංග මොනවද කියන කාරණාව. හොඳයි. මෙන්න මේ කරුණු පිළිබඳව නැවත නැවත අධ්‍යයනය කිරීම සඳහා ඔබ මෙන්න මේ පාඩම channel NI නාලිකාව තුලින් YouTube නාලිකාව හරහා ඔබ නැවතත් නරඹන්නට මම ආරාධනා කරනවා. අද දවසේ පාඩම මෙතනින් මම නවත්තනවා.